සාදු 2020 වසරේ 7 වෙනි මාසේ අද 21 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අපි ඉදිරියේ ශ්‍රවණය කරන අය වගේම ඈත දුර බැහැර ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන පින්වත්නි ඒ සියලු දෙනාම බොහොම කරුණාවෙන් දයාවෙන් අපි සිහිපත් කරනවා. ධර්මයට ඔබ යොමු කළ යුත්තේ ඔබගේ සවන් නොව ඔබගේ සිත. එහෙම නැත්නම් හදවත කියලාත් අපි පාවිච්චි කරනවා. ඒකේනොත් ග්‍රාම්‍ය වන්නේ ඒත් සිත කියන එකමයි. ඔබගේ හදවත ඔබගේ හිත තමයි ධර්ම ශ්‍රවණයට යොමු කළ යුත්තේ. මොකද වෙනස් වෙන්න ඕන කන් නෙමෙයිනේ. වෙනස් වෙන්න ඕන සිත. එහෙමනම් සිතයි යොමු කරන්න ඕන ධර්මයට. අපි සිත යොමු කරනවාද? ධර්මයේ වෙනුවෙන් අප සිත යොමු කරනවාද? ඒ පිළිබඳවයි අපි කල්පනා කරලා බලන්න ඕන. බොහෝ වෙලාවට කන් විතරයි. හිත යොමු වෙලා නැහැ. එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ කොතනද? කන් වලද? ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ හිතේ. එතකොට හිතයි අපි පූජා කරන්නේ. හිතයි අපි ධර්මයට යොමු කරන්නේ. හිතයි ධර්මයෙන් හදාගන්නේ. එහෙමනම් අපි දහමට සිත් යොමා වැඩි කරන්න ඕනනේ. අපි අහලා තියෙන හැමදාම දහමට සිත් යොමා නැඹුරු කොට තමයි අහන්න ඕන. එතකොට කනෙන් නෙමෙයි සිතෙන් අහන්න ඕන කියලා කිව්වම කන ඕන නැද්ද? ඔව් කන ඕන. නමුත් කනේ යන එක කොතනද රැඳෙන්න ඕන? ඔව් සිතේ හදවතේ. ඒ නිසා මේ මොලේ කියන එකට එයාට ගැරන්ටි එකක් තියන්න බෑ අපිට. එයා අමුතු කෙනෙක්. එයා මේ ලෝකෙන් හදාගත්ත දේවල් වලින් එක එක විකාර කරන කෙනෙක් තමයි මොලේ. නමුත් හදවත එහෙම නැහැ. ඔයගොල්ලන්ගේ භෞතික ජීවිතේ පැවැත්මෙන්ම තේරුම් ගන්නකො. හදවතට දැනෙන දේ කියන එකක් අපි අහලා තියෙනවනේ. හිතට දැනෙන දේ, හදවතට දැනෙන දේ කියලා. එතකොට අපි කෙනෙකුට යමක් කියන විට සමහර ළම කියලා තියෙනවා මම මේක හදවතින්මයි කියන්නේ, සිතෙන්මයි කියන්නේ වගේ කියනවා. අන්න ඒ වගේ අපි එහෙමනම් අපි අපේ හදවත්, අපේ සිත් තමයි ධහමට යොමු කරන්න ඕන. ඒ සිතෙහි සංවේදීතාවයයි ඔළුවේ මොලේ දැනුම කියන එක අපි ඔළුවෙන් ගමුකෝ. මේ සංවේදීතාවය අතර ලොකු වෙනසක් තියෙනවා. දෘෂ්ටි සංකල්ප තුළ හදාගත්ත කල්පිත ලෝක ගොඩක් වැඩ කරන ඔළුවේ. නමුත් හදවත ආශ්‍රිතව වැඩ කරන්නේ බොහොම සාධාරණ ලෝක ධර්මතාවයක්. අනේ එබැවින් අපි ඔබට කියනවා ධර්ම ශ්‍රවණය සඳහා ඔබගේ ඔළුව නෙමෙයි යොමු කරන්න ඕන හදවතයි. ඔළුව යොමු කරන්න හොඳයි ගණිත පාඩමක් කරද්දී. ඔළුව හොඳයි ගණන් හදාගන්න ඕනනේ. ධර්ම ශ්‍රවණයේදී අපි අපේ හදවත් තමයි යොමු කරන්න ඕන. ඒ හදවත් යොමුවා සිත් යොමා ධර්මයේ අසන විට අපේ සිත්වල තියෙන සැබෑ ලක්ෂණය ස්වභාවය හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම දහමට සිත යොමා කටයුතු කිරීම හේතුවෙන් සිත විමුක්ති කරගන්න හැකියාව ලැබෙනවා. චේතෝ විමුක්තියටපත් කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි ආරාධනා කරනවා අද විතරක් නෙමෙයි හැමදාම ධර්මය අහනකොට සිත් යොමා ධර්මය අසන්න. සිත් යොමා ධර්මය අසන්න. අපේ හිතට ගලප ගන්න ඕන. අපේ හිතයි වෙනස් වෙන්න ඕන.
දැන් මේ ධර්ම අවබෝධයේදී රහතන් වහන්සේට පවා ඒ නොදැනෙන ගතිය, ඒ විමුක්ති ගතිය දැනෙන්නේ කොතෙන්ටද? ඔළුවට නෙමෙයි. ඒක දැනෙන්නේ හදවතට. හදවත කියන එක පාවිච්චි කරාම අපි අදහස් කරන්නේ මස් හાર્ට් එක නෙමෙයි. නේද? මනෝමය ස්වභාවයකට අපි ඒක පාවිච්චි කරන්නේ. සිත කියන ස්වභාවයට. මේ එතන තමයි නිවෙන්න තියෙන්නේ. එතන තමයි දැවෙන්නේ නැත්තේ. එතන තමයි පිච්චෙන්නේ නැත්තේ. එහෙමනම් අපි යන්න එතනින් තමයි සුවපත් වෙන්න තියෙන්නේ. ඇයි අපි එතන භාවිතා කරන්නේ? එතන තමයි වෙනතුනේ සංසාරය කොහේ ගෙනියනවද කියන නීතිය පවතින තැන. එතන තමයි තියෙන්නේ ගති, න්‍යාය, චරිත සියල්ලම තියෙන්නේ එතනයි හැදලා තියෙන්නේ හිතේ. ඒ නිසා ඔබටත් මේ මොහොතේ ඔබේ සිත දැනෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. එකඟව, සිතට එකඟව, හිතටත් බොරුවක් කරන්න පුළුවන් නේද? බෑනේ. ඒ නිසා අපි සිතත් එක්ක එකඟව තියනවා නම් ඒක ඒ විදිහට බාර ගන්නවා. දැනෙන දේ දැනෙන විදිහට බාර ගන්නවා. Taman නරකයි නම් ඔව් මං නරකයි කියලා මට දැනෙනවා. මං හොඳයි නම් මං හොඳයි කියලා මට දැනෙනවා. මං නපුරුයි නම් මම නපුරුයි කියලා දැනෙනවා. නොයෙකුත් විදිහේ දේවල් දැනෙන්න පුළුවන්. තේරුණා නේද? ඒක ඒ විදිහට බලන්න. ඒ විදිහට බලන්න. දැන් මොනවද දැනෙන්නේ? දැනුත් අර මූල බණපදේ අමතක කරන්න එපා. සවන් නොව ඔබේ සිත්‍යම ධර්මය අසන්න කියන එක. බලන්න ඔබ සිත්‍යමද අසන්නේ කියලා. ඒ වගේම සිතේ ස්වභාවය බලන්න. ඒකත් මොලෙන් බලන්න යන්න එපා. තේරුණා නේද? ඒකත් ඔළුවෙන් මොලෙන් බලන්න යන්න එපා. ඒකත් හදවතින්මයි අපි බලන්න ඕන. අපි ඒක මොලෙන් බලන්න ගියොත් එහෙම එතන වරදිනවා. මොලේට හදවත තේරෙන්නෙත් නැහැ, හදවතට මොලේ තේරෙන්නෙත් නැහැ. මොලේ එක්තරා සංස්කෘතික කෙනෙක්. හදවත තමයි සජීවී පුජ්‍යලයා. දැන් මෙතන එකම ශරීරයක් තියෙන 10 දෙනෙක් ආගම් 10කින් වාඩි කළාම මොලේ සංස්කෘතියින් 10ක් නේ. අන්න හරි. හදවත සමානයි. ඒ නිසා මොලේට අපිට ගරන්ටි එකක් දෙන්න පුළුවන් කම නෑ. එයාට ස්ථාවරයක් දෙන්න බෑ. එයා මහා අමුතු එක්කෙනෙක් මොලේ. ඕන කෙනෙකුට ඕන තැනකදී වෙනස් කරගන්න පුළුවන්. එක එක කෝණෙන් බලන්න පුළුවන්. එක එක දෘෂ්ටි හදා ගන්න පුළුවන්. හදවතින් කෙනෙක් තමන් බලන තමා දිහා බලන්න. මේ වචන දෙක කියලා දුන්නේ මට ඊටාම සුළු තප්පර ගානකින්. ඔළුවට මොලේට තට්ටු කරලා පෙන්නලා කිව්වා මේක මෙයාට වගකීමක් දෙන්න බෑ, මෙයා වගකීමක තියන්න බෑ, මෙයා ස්ථාවර කෙනෙක් වෙන්න බෑ, නෝ ගරන්ටි කියලා කිව්වා. හදවත තමයි
දහමට යොමු කරන්න ඕන. හදවත තමයි තේරුම් ගන්න ඕන. වටහා ගන්න ඕන කියලා මට මේ වචන දෙක කියලා දුන්නේ. අර මුල්ම ෆොටෝ එකේ ඉන්න උත්තමයා. කියන්නේ දලයි ලාමා වහන්සේ. තප්පර 10යි. නමුත් බොහොම ගැඹුරු වචනයක්, බොහොම පරාසය කියන එක තේරුම් ගත යුතු කාරණයක් උන්වහන්සේ තප්පර 2කින් කිව්වා. නමුත් මම එතෙන්දී කියනකොට ඒක ගැන අවධානය යොමු කරන්න කල්පනා කරේ නෑ. මම ඇවිල්ලා අවධානය යොමු කළා. මොකද එතන ඒ තරම් කාර්යබහුල ස්ථානයක් වන නිසා මම එතෙන්දී ඒ අනිත් කාර්යයන් වල යෙදුණා. උන්වහන්සේත් එක්ක කතා කරන්න, ඒ පූජා කරන්න, ඒ දේවල් මේ ආශිර්වාදය ලබන්න. ඊට පස්සේ තේරෙනවා මේක මොනතරම් පරාසයක වටිනාකමක් තියෙන දෙයක්ද මිනිස්යන්ට මේක මතක් කරන්න ඕන කියන එක. දැන් මේක දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ධර්මය කරා යන කෙනෙක්, අවබෝධ කරගන්න කෙනෙක් මේක තමයි යොදවන ක්‍රමය. නමුත් මේක තවත් දැනුවත් කිරීමක් තුළින් පැහැදිලි කරලා දුන්නාම කෙනෙකුට මුලා වෙන්නේ නැතුව තෝරගන්න හැකියාව තියෙනවා. දැන් අපි මේ වචනේ වෙනත් විදියකින් භාවිතා කරලා තිනවා. ඒක තමයි අපි ඔළුව පැත්තකින් තියලා බණ අහන්න කියලා කියන්නේ. ඒකම තමයි. නමුත් අරක බොහොම දාර්ශනික අන්දමින් තවත් තීව්‍ර පැහැදිලි කිරීමක් කළා උන්වහන්සේ. ඇත්තන්ට උනත් ඒක තේරෙන්නේ නැතුව ඇති එක පාඩ මොකද්ද මේ ඔළුව පැත්තකින් තියලා බණ අහනවා කියන්නේ කියලා. ඔළුව ගලවල පැත්තකින් තියලා බණ අහන්න කියලා. එකෙන් අදහස් ගන්න හදවතින් ඔව් ධර්මය අහන්න මෙයාට වගකීමක් දෙන්න බෑ කියන එක. මොලේට වගකීමක් දෙන්න බෑ කියන එක. මෙයා මහා වෙනස් වෙන පුජ්‍යලෙක් නේ. මොලේ නේද? අද ඉන්න එක්කෙනා නෙමෙයි හිටේ ඉන්නේ. දැන් බලන්න මෙතන ඉන්න සියලු දෙනාගේමත් මේ මම ඔලුගෙඩි ටික දිහා බලාගෙන ගියාම මෙතන මේ ඔලුගෙඩි කන්නාවක් තියෙනවා. හදවත් දිහා බලාගෙන ගියාම එහෙම නෙමෙයි. ඒක තේරෙන්නේ. හදවතේ ස්වરૂපේ ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. මොලේ නම් තප්පර 10න් වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් අපිට සසර වෙනස් කරන්න ඕන නම්, සසර මග හරින්න ඕන නම් අපේ හිත තමයි දහමට යොමා ගන්න ඕන, නිරෝධයට යොමු කර ගන්න ඕන. චේතෝ විමුක්ති කර ගන්න ඕන. ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මේ මොලේ අත්හැර දාලා හිතට යොමු වෙන්නේ කියලා. අපිට මොලේ සීරෝ කරගන්න පුළුවන්කම ලැබුණොත් ඊට පස්සේ ස්වභාවයෙන් අපි යොමු වන්නේ හිතට. මොකද්ද මේ මොලේ සීරෝ කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ? එයාගේ දිවිල්ල නතර කරගන්න පුළුවන්කම ලැබුණොත්. එහෙම නැත්නම් තා වචනයකින් ධර්මයෙන් වචනයෙන් මතක් කරොත් සංවර කරගත්තොත්. එතකොට මොලේ සංවර කරනවා කියලා එකක් හාමුදුරනේ බුද්ධාගමක කියලා නැහනේ. ඉතින් මොලේ සංවර වීම තමයි ඉන්ද්‍රියන් සංවර වීම කියන්නේ. මොකද ඉන්ද්‍රිය සම්බන්ධ වෙලා තියෙන්නේ මොලේට. එතකොට මොලේ සංවර වීම කියලා කියන්නේ එතන තමයි ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය සිදු වෙනකොටම අන්න යොමු වෙනවා. එහෙමනම් හදවත් ධර්මයට යොමන්නට හැකියාව ලැබෙන්නේ ඉන්ද්‍රියන් සංවරය තියෙන කෙනෙකුට. නැත්තම් එයාගේ හදවත් යොමු වෙන්නේ ධර්මයට.
ඒ නිසා කිසිම දවසක ධර්ම අවබෝධය කරගන්න අවශ්‍ය නම් මොලෙන් කනෙන් නෙමෙයි ධර්මය අහන්න ඕන හදවතින්. ඒක හොඳට මතක තියාගන්න. මොකද හිතයි අපිට වෙනස් කරන්න ඕන. වෙනස් කරනවා කියලා කියන්නේ අනුසෝතගාමී ලෙස ගලාගෙන යන සිත පටිසෝතගාමී ප්‍රතිපදාවකට යොමු කිරීම. හැබැයි ඒ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ සුභ අසුභ මාවතක් නෙමෙයි. ධන ඍණ මාවතක් නෙමෙයි. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න ඕන. නැත්තම් එතන පටිසෝතගාමී ක්‍රමවේදයේ මොලෙන් හදන්න පටන් ගත්තොත් එයා හිතනවා හරි. ලෝකේ ගලාගෙන යන්නේ ධනාත්මකව, ඒ නිසා අපි යන්න ඕන ඍණාත්මකව. නෑ. ලෝකෝත්තර මාර්ගයට එනකොට ධන ඍණ කියන මාවත් දෙකම ගලාගෙන යන්නේ අනුසෝතගාමීව. පැහැදිලිද? සුභ අසුභ, ලස්සන අවලස්සන, ප්‍රසන්න අප්‍රසන්න, ඇලීම් ගැටීම් දෙකම තියෙන්නේ පටිසෝතද අනුසෝතද? අනුසෝත. කවුරුවත් හිතුවොත් එහෙම පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ මේව පිළිකුල් කිරීම කියලා. මෙන්න මේ වටහා ගැනීම තියෙන්නේ අපේ ගොඩාක් සංඝයා වහන්සේලා ළඟත් මේ ගිහියෝ ළඟත් තියෙන අදහස ඕක. නමුත් මේ දෙකම අනුසෝතගාමී. මොකද්ද මේ පටිසෝතගාමී ගමන කියලා කියන්නේ? අර තමයි සම්මා ගුණය, එහෙම නැත්නම් සංවර ගුණය, සංවර කිරීම. එවනම් බුදුරජාණන් වහන්සේ මේ බෝමැඩ මුල වැඩ හිඳමින් මොනවද කරේ? සංවර කළා. අපි ඒකට කියනවා සීරෝ කරනවා කියලා. ගොඩක් අය කියන්නේ ඔබ සීරෝ කරන්න කියලා. ඉතින් අන්න ඒ වගේ සීරෝ කිරීමක් කළා. සීරෝ කරනකොට මොකද වෙන්නේ? මේකේ ඉන්නෝ යැපෙන්නෙක්. යැපෙන්නෙක් ඉන්නෝ, එයාට ආහාර ඕන. එයා මොන ආහාරද භුක්ති විඳින්නේ? මනෝ සංචේතන ආහාර. ඒ ආහාර භුක්ති විඳින්මින්, ඒ දෘෂ්ටිගත ආහාරයේ භුක්ති විඳින්මින් ඉන්න යක්ෂ මාර දිට්ඨියක් තියෙනවා. ඒක තමයි කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියේ ආහාරය මොකද්ද? අසංවර බව තමයි සක්කාය දිට්ඨියේ ආහාර. මනෝ සංචේතන ආහාර කිව්වේ ඕකයි ධර්මයේ. එතකොට මෙයාට මේ ආහාර නැති වුණාම මොකද වෙන්නේ? අඹ ගහක අඹ නැති වුණාම මොකද වෙන්නේ? වවුල්ලෝ එන්නේ නැහැ. අඹ තියෙන කාලෙට නම් සෑහෙන වවුල්ලෝ ඉන්නවා. අඹ ගහේ අඹ නැති වුණාම වවුල්ලෝ නැහැ. එහෙම තමයි හැටි. ගස්වල කොළ නැති වුණාම හෙවණට එන්නේ නෑ. ඒ වගේ තමයි. එහෙමනම් හිතේ මේ මනෝ සංචේතන ආහාර නිෂ්පාදනය නොකොට අපි සංවර වුණාම මොකද වෙන්නේ? අර යැපෙන්න මෙතනින් පලා යනවා. යැපෙන්න පලා යනවා. දැන් මේ සතුන් හරි එළියේ ඔය බලු කුක්කෝ හරි ඉන්නේ තමගේ ගෙදර ඉස්සරහා ගේට්ටුව ළඟ හරි ඇවිල්ලා ඉන්න අය ඉන්නවා නම් ඉන්නේ. ඇයි අපි ආහාර සපයනකොට එයා ඉන්නවා. ආහාර සපයන්න නැති වෙනකොට යනවා. එහෙමනම් අපිට සංසාරගත දුකට පමුණුවන යම් මාර බලවේගයක් තියනවාද? ඒ බලවේගය
ඔබට ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. එයට ඡන්දය නොපවත්වීමෙන් සහ එයට අර ආහාර සැප යන්නේ නැති ස්වභාව වෙනකොට ඒක දුර වෙලා යනවා. එතකොට මමංකාරයට බැස ගන්න න්‍යායටපත් වෙන්නේ නැතුව අපි හැමතිස්සෙම මමංකාරයේ දුරු කරන න්‍යායක ඉන්න ඕන. දැන් අපේ ගෙදරට එන නරක මිනිස්සෙක් ඉන්නවා නම් අපි එක න්‍යායක ඉන්නවා මේ මිනිස්සයාගේ ගමන පොඩ අපි අඩු කරන්න ඕන කියලා. එතකොට පොඩි ක්‍රියාමාර්ග ටිකක් අනුගමනය කරනවා නේද? ඔහු ගෙදරට එන එක වළක්ව ගන්න. මොනවද කරන්නේ? මුලින් ඉතින් නැතුව බැර වගේ ඉතින් තරහ වෙනවට වගේ ඔන්න කතා කරනවා. ඊට පස්සේ වැඩි සංග්‍රහයක් නැහැ, වැඩි පිළිගැනීමක් නැහැ. ඊට පස්සේ ආවොත් එම මම බිසි මේ ගමනක් තියනවා මේ කියලා කියනවා නේද? ඔහොම කියලා අපි මේ මිනිස්සයව මේ සැරේ දුරස් කර ගන්නවා. ඉතින් සක්කාය දිට්ඨියත් ওই විදිහට දුරස් කර ගන්නකෝ. සක්කාය දිට්ඨිය හොඳට භජනය කරනවා නම් ආශ්‍රය කරනවාට භජනය කරනවා කියලා කියන්නේ ආශ්‍රය කරනවා නම් ඇසුරු කරනවා නම් ඡන්දේ පවත්වනවා නම් මොකද වෙන්නේ? අන්න යාට කියන මඤ්ඤමානය. මොකද්ද කියන්නේ? මඤ්ඤනාව. මමත්වයට නැඹුරුව කටයුතු කිරීම. ඒක බුදුහාමුදුරු අනුගමනය කරන්න කිව්වේ අපිට අමඤ්ඤනාව. මඤ්ඤනාව නෙවෙයි. කියන්නේ මමත්වයෙන් බැහැර වෙන ක්‍රමවේදයේ තමයි බුදුහාමුදුරු අපිට අනුගමනය කරන්න කිව්වේ. එතකොට මමත්වයෙන් බැහැර වූ කෙනෙක් ළඟ නැද්ද ඍජු බවක් තියෙනවා? මමත්වයෙන් බැහැර වූ ඍජු බවක් තියෙනවා. එතකොට මමත්වයෙන් කෙනෙක් පැත්තකට අදිද්දී යාට කියනවා ඕක මමත්වයෙන් ඕක අන්තගාමී කියලා. එහාට ඍජු බවක් හට ගන්නවා, උජුපටිපන්න භාවයක් තියෙනවා. න්‍යායපටිපන්න භාවයක් තියෙනවා. මමත්වයෙන් බැහැර වූ සාධාරණ ඍජු බවක් තියෙන එතන. තේරුණාද? එයා ඍජු නැත්තේ නේ. එයා ඍජුයි, සාධාරණ ඍජු භාවයක් තියෙනවා. හරියට මේ වගේ වන පාර දන්නේ නැති 4 දෙනෙක් ඉන්නවා. ඉතින් වැරදි පාරවල් 4කින් මේ මිනිස්සු පිට වෙන්න යන්න හදනවා. පාර දන්න මිනිස්සෙක් ඉන්නවා. එතකොට පාර දන්න මිනිස්සයා නේද ගොඩාක් ඍජු වෙන්න ඕන. පාර දන්න මිනිස්සයා කියනවා අර 4 දෙනාටම ඕගොල්ලෝ පාර දන්නේ නැතුව ඉන්නේ. මම පාර දන්න කෙනා මේකයි පාර කියලා එයා පෙන්නනවා. ඒ වගේ තමයි. එහෙමනම් පාර නොදන්න මිනිස්සුන්ගේ මතවාද වලටත් වැඩි ඍජුයි එඩිතරයි පාර දන්න කෙනාගේ මඟ පෙන්වීම. තාම සාධාරණ තැනකින්, යුක්ති සහගත තැනකින්, ඍජු තැනකින් නැගී සිටීමක් තියෙනවා. එහෙනම් බුදුවරු මහරහතන් වහන්සේලා අපිට පෙන්වලා තියෙන්නේ අන්න ඒ වගේ ඍජු මාවතක්, එඩිතර මාවතක් පෙන්වලා දීලා තියෙනවා. ඇයි අපි මෙච්චර මේ මමත්වය බරපතල කොට සලකන්නේ? ඇයි මේක දුරු කරන්න ඕන කියලා? මේක දුරු කරන්නේ නැති නිසා තමයි මේ මුළු ලෝකෙ විනාශ වෙන්නේ. මේ මුළු ලෝකෙම විනාශ වෙමින් පවතින්නේ මෙන්න මේ මමත්වය දුරු කිරීම නැති නිසා. ඒ කියන්නේ ගමම් මගවල් ආරම්භ කරන සාධාරණ යුක්ති සහගත නොවන මාර්ගවල ලෝකේ ආරම්භ වෙලා තියෙන්නේ මේ මමත්වයේ නිසා. යුක්ති සහගත මාර්ග සාධාරණ මාර්ග වුණත් අයුක්ති සහගත ලෙස මහා පෙරලාගෙන යෑමක් තියෙන්නේ මේ මඤ්ඤණාව නිසා. යමෙක් මේ මමත්වයේ දුරු කළොත් මේ ලෝකේ ඊටාම සෞම්‍ය යහපත්
රේඛාවක යහපත් න්‍යායක යහපත් ගමන් මගක ඒකාන්ත වශයෙන්ම ගමන් කරනවා නියතයි. නිසා මමත්වයේ දුරු කරගත්තොත් හැම කෙනෙක්ම ඒක Tamanටත් හිතසුව පිණිස පවුලේ අයටත් හිතසුව පිණිස ලෝකයාටත් හිතසුව පිණිස ක්‍රියාත්මක වෙන තැනකට ඒක ආරම්භ වෙනවා. මොකද නිරන්තරයෙන්ම දහමට නැඹුරුව පවතින නිසා, සත්‍යයට නැඹුරුව පවතින නිසා. ඒකට මමත්වයේ දුරු නොකළ කෙනෙක්ගේ සිත සත්‍යයට නැඹුරුව පවතින්නේ නැහැ. මමත්වයට නැඹුරුවනේ පවතින්නේ. එතකොට මට හිතෙන විදිය තමයි එයා ගන්නෙ. සත්‍ය නෙමෙයි ගන්නෙ. Tamanට හිතෙන විදිය. සත්‍ය ගන්න බෑනේ. දැන් යම්කිසි ආගමකින් උගන්වනවා. ඒ ආගම නිසා මරුණට පස්සේ මෙහෙම ලෝකයක උපදිනවා. ලෝකේ ඉපදුනාට පස්සේ එහෙදි මෙච්චර සැප සම්පත් හම්බ වෙනවා කියලා. දැන් මේ මිනිස්සයා මේක දැකලාද ගත්තේ? ප්‍රත්‍යක්ෂවද ගත්තේ? නැහැ. මෙන්න මේක තමයි දුර්වලතාවය. මඤ්ඤණාව තියෙන මිනිස්සෙක්ව මුලා කරන්න පුළුවන්. එයාගේ මේ මමත්වයට දැනෙන විදියට, තර්කයට ගැළපෙන විදියට කරුණු ටිකක් කියලා දුන්නොත් ඒ මිනිස්සයා ඒක ගන්නවා. බාහිරින් උගත්කම් තියෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල 7කින් උපාධි තියෙන්න පුළුවන්. නමුත් මෝඩයි. මෝහයෙන් යුක්තයි. ඒ කාලේ ආලවක යක්ෂයාට තිබිලා තියෙනවා අද මහාචාර්යවරු 7 දෙනෙක්ගේ මොළේ. ආලවක යකාට තිබිලා තියෙනවා. නැත්තම් ඒ යකා ආපු ප්‍රශ්නේ තියෙන ගැඹුර දන්නවනම් අද මහාචාර්යවරු 7 දෙනෙකුට අහන්න බෑ එකට එකතු වෙලා මේ ප්‍රශ්නේ. ඒ යකා අහනවනේ මේ භවයේ කෙලවර කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා පින්නතුනේ ප්‍රඥාව කියන්නේ එකක්, උගත්කම දැනුම උපාධි සහතික කියන්නේ තව එකක්. ඒ නිසා ප්‍රඥාවන්ත මිනිස්සු බිහි වෙන්න ඕන. හුදෙක් දැනුමෙන් සහතික වලින්, කොල කෑලි වලින්, උපාධි වලින් මිනිස්සෙක්ව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ට නැවත නැවතත් මතක් කරන්නේ මමත්වය බොහෝම බරපතල හානි සිද්ධ කරනවා. සසර බොහෝම බරපතල හානි සිද්ධ කරાવી ඒ වගේම කරනවා. ඒයින් නිදහස් වීමට වග බලා ගන්න. කරන්න දෙයක් නැහැ. සංවර වෙන්නයි තියෙන්නේ. ඔකටදී මොලෙන් තේරුම් ගන්න අමාරුයි ඔක. අදවතින් තේරුම් ගන්න ඕන. දාර්ශනික දේවල් මොලේට තේරුම් ගන්න අමාරුයි. මොකද ඉන්ද්‍රිය සාපේක්ෂිත නැහැ. මොලේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාවලියක ඉන්නවා. තේරුණා? ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාවලිය සය ඉඳුරන්ම එකට සම්බන්ධ කරපු ඇහැක් තියෙනවා පින්නතුනේ මේ මොළයේ මැද. මේ අපේ එළියේ තියෙන ඇහේම පොඩි ලක්ෂණයක් වගේ එකක් එතනක් තියෙනවා. ඒක හොයාගන්න පුළුවන් හරියටම මෙහෙම ඉස්සරහින් මේ විදියට මේ විදියට ඕන කෙනෙක්ගේ මොළේ හරියින් මැදින් බැලුවොත් ඒ ඇහැ දකින්න පුළුවන්. කැලේ දෙක වෙන් කරොත් මේ ලක්ෂණේ දකින්න පුළුවන්. මම දවසක පින්තූරයක් ගෙනල්ලා පෙන්නන්නම්. ඒක පැරණි
ඔය ඊජිප්තු පිරමීඩවල එහෙමත් තියෙනවා. ඒ ඇහැ තමයි තියෙන්නේ. ඒ ඇහැ මොන වගේද කියලා බලන්න. දැන් ඔබේ මොළයට අවධානය යොමු කරලා බලන්න. ඔබට චිත්ත රූප මොනවද මේ එක එක ඉමේජ් මැවෙන තැන හොඳට අවධානය යොමු කරන්න. එතන සඩායතන එකට සම්බන්ධ කළා සමන්විතව ක්‍රියාත්මක වෙන හැකියුවොත් හරි. දැන් අපිට ඇහැයි අපි දිවයි මේ වහගෙන දැන් අපි දන්නවා පැහැදිලිව නාහින් තියෙන එක ක්‍රියාවලියක්. නාහින් තියෙන සුවඳ දැන ගැනීම විතරයි. දිවට සුවඳ දැනෙනවද? නැහැ. එතකොට දිවට රස විතරයි දැනෙන්නේ. කිසි වෙලාවක දිවට සුවඳ දැනෙන්නෙත් නැහැ. නායට රස දැනෙන්නෙත් නැහැ. ඊළඟට මේවයින් ශබ්ද හෙන්නෙත් නැහැ. කනින් කරන්නේ කෙලින්ම ශබ්ද විතරයි ගන්න. ඇහැට සුවඳ දැනෙන්නෙත් නැහැ. ඇහැට සුවඳ දැනෙන්නේ නැහැ නේද? ඇහැට රස දැනෙන්නෙත් නැහැ. ඇහැට දැනෙන්නේ රූප විතරයි. ඊට පස්සේ නාහි වහගෙන ශරීරයෙන් දෙයක් ඇල්ලුවා කියලා අත තිබ්බා කියලා අපිට සුවඳ දැනෙන්නෙත් නැහැ. ශරීරය හරහා එන්නේ ඒක නාහිම ඕන ඒකට. ඒවනම් මේක වෙන වෙනම ක්‍රියාත්මක වෙන සඩායතන තියෙනවා. මේ සඩායතන වල එකට ක්‍රියාත්මක වෙන සම්පින්ඩණය මේ මොළේ මැද මේ ඇස තියෙනවා. ඒ ආධ්‍යාත්මික ඇසෙහි ඒකේ ඒ ශක්තිහි ක්‍රියාවලිය මිනිස්සු එළියට ගන්නත් දක්ෂ වෙනවා. එළියට ගන්නත් පුළුවන්. එතකොට මේ ශක්ති ධාරාව මෙතනින් පිට වෙනකොට කියනවා අපි third eye එක කියලා කියනවා. ඉතින් ඒ eye එක දිනු කරගත්ත අය ගොඩක් ඉන්නවා. ලෝකේ තිබුණා. ඒකත් එක්තරා දෙයක් තමයි. ඒකත් අවදි වීම සිද්ධ වෙනවා ධර්මය තුලදී. නමුත් අපි යනවා ඊට එහා. ඒක ලෞකිකයි. මේක ඇතුලේ තියෙන දත්ත වලින් සහ මේක ඇතුලේ තියෙන ඒ ස්වභාවයන් අරගෙන තේරුම් ගන්න ලෝකයට වඩා ලෝකෝත්තර මාර්ගයකට යනවා. ඒක ජනිත වෙන්නේ මේක ඇතුළෙම තමයි. හැබැයි ඉතින් දෙකක්. දැන් වතුර පිර වූ බෝතලයයි වතුර නොපිර වූ බෝතලයයි කිව්වොත් එහෙම ඉතින් දෙකම බෝතල් නම් තමයි. හැබැයි දෙකේ වෙනසක් තියෙනවානේ. බෝතලයට දාන දෙයට අනුව තමයි බෝතලේ වෙනස්කම් හටගන්නේ. වර්ගීකරණය කරන්නේ. ඒවා මොන බෝතල්ද කියලා. ඒ වගේ තමයි. මෙතෙන්ටත් අපි දාගන්න දේ අනුව තමයි යා වෙනස්ම ස්වરૂපයකටපත් වෙන්නේ. සාපේක්ෂිත ධර්මයක් නොවූ නිර්පේක්ෂික ධර්මයක් නොවූ ලෝකෝත්තර ධර්මයක් තමයි මෙතෙන්ට වැටෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නිර්පේක්ෂිත මාර්ගයක් කියලා. නෑ. නිර්පේක්ෂිත මාර්ග තියෙන මේ ලෝකෙ තුල. සාපේක්ෂතාවයට ප්‍රතිවිරුද්ධවනේ නිර්පේක්ෂතාවය කොට නගන්නේ. මේක සාපේක්ෂ මාර්ගයකුත් නොවේ නිර්පේක්ෂ මාර්ගයකුත් නෙමෙයි. ඔන්න අවබෝධ කරගන්න. ගේට්ටු ඇරියා ඔන්න යන්න දැන්.
හොඳයි පින්වතුනි. මේ ලෝකයේ අරමුණු කරගන්න බැරි කාරණා අපි කීපයක් මතක් කරමු. අරමුණු කරගන්න බැරි මොනවද තියෙන්නේ අපිට අරමුණු කරගන්න බැරි ලෝක දේවල්. එකක් තමයි වෙනතුනේ මේ අභ්‍යවකාශය. අරමුණු කරගන්න බැරි දෙයක්. කොහොමද අරමුණු කරගන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දිගක් පළලක් මොලේට ගානක් හදාගන්න බෑ. තාම මොනවද අරමුණු කරගන්න බැරි දේවල්? ඒකක්. ඒ වගේම ජලයේ පාට මොකද්ද? ජලයේ පාට මේ පාටයි කියලා කියන්න පුළුවන්කම නෑ. ඒකට කවලම් වෙන ඒවත් එක්ක ඕන එකක් පාට හැදෙන්න පුළුවන්. නමුත් ජලයේ මේ පාටයි කියලා කියන්න පුළුවන්කම නෑ. ඒකත් අරමුණු කරගන්න අමාරුයි. තාම මොනවද තියෙන්නේ? මහ පොළොවේ වැලි කැට කොච්චර තියෙනවද කියලා? ඒකත් අරමුණු කරගන්න අමාරුයි. ඉලක්කම් වලින් ගණන් හදන්න අමාරුයි. පුළුවන් කමක් නැහැ. ඒක පුළුවන් වෙන්න පුළුවන් ඉදිරියේදී. පෘථුවියේ බර ප්‍රමාණය මැනලා වැලි කැටයක් මැනලා නේද? ඒක බෙදලා හදන්න පුළුවන්. තාම මොනවද තියෙන අරමුණු කරගන්න බැරි දේවල්, නිකන් අදාහ ගන්න බැරි දේවල්, අద్భుත දේවල් මොනවද තියෙන තාම? අපේ අරමුණකට ගන්න බැරි දේවල් මම මේ අහන්නේ. අරමුණු කරගන්න පුළුවන් දේවල් නෙවෙයි, අරමුණු කරගන්න බැරි. ඒ කියන්නේ ගණනය කරන්න බැරි, ඉලක්කමකට ගන්න බැරි, අරමුණක් කරන්න බැරි දේවල්. අභ්‍යවකාශය නම් හරියටම හරියි. ඉලක්කමක් දාන්න බෑ කාටවත්. අහසේ දිග මෙච්චරයි, පළල මෙච්චරයි, වට ප්‍රමාණය මෙච්චරයි කියලා කවදාවත් කාටවත් කියන්න පුළුවන් කමක් ලැබෙනවද? නෑ. මොනම විද්‍යාඥයෙකුටවත් කෙනෙකුටවත් කියන්න බෑ. බුදු කෙනෙකුටවත් එන මෛත්‍රී බුදුහාමුදුරන්ට කාටවත් බෑ. මේ ලෝකෙ බිහි වෙන කිසි කෙනෙකුට බෑ. ඒකට හේතුව මොකද්ද? ඒක එහෙමම තමයි. නිකන් හිතාගෙන යනකොට නිකන් මොලේට නිකන් මොකද්ද වෙනව වගේ නේ.
අපි දැන් අපි විශ්වාස කරනනේ චිත්ත වේගය හරි ප්‍රබලයි. මේ ඉඳලා ටක් ගාලා මේ යන්න පුළුවන් වෙන රටකට. දෙයක් ගිහිල්ලා මෙනෙහි කරන්න පුළුවන්. ඒකෝර හිතෙන් හිතන්නකෝ බලන්න මේ අනන්ත විශ්වයේ ඈතින් ඈතට බලාගෙන හිතාගෙන යන්න බලන්න. කොච්චර ඇද්ද කියලා මං හිතන්නේ අපි වගේ අයට හිතන්නත් බැරි සීමාවට මේ වෙනකොට මේ දුරේක්ෂය විසින් ගමන් කරලා තියෙනවා නේද? අපිට නිකන් හිතන්නවත් අමාරු සීමාවට දුරේක්ෂය විසින් ගමන් කරලා තියෙනවා. කියන්නේ බලලා තියෙනවා විශ්වය. හරි ආශ්චර්යයි ඒක බලා ගන්න නම් ඔය NASA වීඩියෝස් බලන්න වෙනවනේ. ඒ තරම් දුරින් ඒක බලලා තියෙනවා. ඒ විශ්වය ඉතින් මනුස්සයෙක් මේ මොලේ මොනවද මේ දාගෙන මේ දඟලන්නේ? මහා ලොකු බණ කතන්දර ටිකක් හදාගෙන මොනවද මේ දාගෙන දඟලන්නේ? අපි විසින් ලෝකයා විසින් අන්‍යමන්‍ය ප්‍රත්‍යයෙන් නේද අත්වාදයෙන් පරවාදයෙන් දාගත්ත අපි ඒකට පාවිච්චි කරන බහුභූත ටික ඔළුවේ දාගෙන බහුභූත නටනවා. ಜಾති බහුභූත ආගම් බහුභූත ඒව බහුභූතද? අනේ නෑ හොඳ භූත. ලෝකෙ මේ ආගම් දෘෂ්ටි වර්ග නිසාම නෙමෙයි ඔක්කොම ප්‍රශ්න ලෝකේ තියෙන්නේ. මානවය විදියට හිටපියව් කියලා කිව්වනම් ඉවරයි. සත්තු විදියට හිටපියව්. දෘෂ්ටි නැතුව. ඔබ හිතන්නේ මේ ලෝකේ තියෙන දේශපාලන මතවාද ටිකයි ආගම් මතවාද ටිකයි මුළු ලෝකෙම එක සැරේක පොට්ටනියක් ගහලා අරගෙන ගිහිල්ලා අඟහරු ලෝකෙට හරි දැම්මොත් මුළු ලෝකෙම මහා පුදුම ශාන්තිතායක තැන. ඒකම ආගම උගන්නන්නේ වුණොත් ගෙනියන්න ඕන. මං ඇරෙන්නේ නැහැ. මොකද මං ආගමක් උගන්නන්නේ නැහැ. මං ආගමක් උගන්නන්නේ නැහැ. මං ආගමික ලීඩර් කෙනෙක් නෙමෙයි. මම රිලිජන් ලීඩර් කෙනෙක් නෙමෙයි. මම මානව සතෙක්. සත්වයෙක්. ඕගොල්ලෝ මානව සත්‍යය තමයි මානව සත්‍යයක් එහාට ගිහිල්ලා රියල් බුද්දිස්ට් නැත්නම් රියල් මුස්ලිම් නැත්නම් රියල් ක්‍රිස්තියානි නැත්නම් රියල් හින්දු මම එහෙම කෙනෙක් නෙවෙයි. මගෙන් අහුවොත් රිලිජන් එකක් තියෙනවද කියලා මම ඕන වෙලාවක කියන්නේ මට ආගමක් නැහැ. ආගමක් නැහැ, ජාතියක් නැහැ, වංශයක් නැහැ, කුලයක් නැහැ, ගෝත්‍රයක් නැහැ, මොකක්වත් නැහැ. ජන්මයක් නැහැ, මොකක්වත් නැහැ. එවුනා නරක මිනිස්සුන්ට මිනිස්සු යොදාගෙන තියනවා බනින්න යාට ආගමක් ජාතියක් ජම්මයක් නැති කෙනෙක් කියලා. ඇත්ත වශයෙන්ම ආගමක් ජාතියක් ජම්මයක් නැති වුණොත් එයා හොඳයි. ආගමක් ජාතියක් ජන්මයක් තියන අය තමයි මේ ලෝකේ වැරදි වැඩ කරන්නේ. නරක ඒගොල්ලෝ. තමන් ගත්ත දෘෂ්ටියට සාපේක්ෂිත නොවන දෙයට වෛර කරන්නේ මිනිස්සුනේ. දැන් මේ එකක්වත් නැති කෙනා මේ දේවල් වෛර කරන්නේ නැහනේ. මන්නම් කිසිම ආගමක් සමානයි කියන්නෙත් නැහැ. සියලුම ආගම් හොඳයි කියන්නෙත් නැහැ. ඒක අවබෝධ කරගන්නකන් සියලු මිනිස්සුන්ටම තියෙන ඉතින් ලෝකේ මොලේ දාගත්ත පිස්සුවක් තියෙන්නේ. තමන්ගේ මතවාදී බහුමතවාදයි කවලම් වෙච්ච මඩ ගොහුරක් තියෙන මිනිස්සුන්ගේ ඔළුවල. ඒ මඩ ගොහුරෙන් නිදහස් වෙන්න. තමනෝද අරමුණු කරගන්න බැරි දේවල් තියෙන.
ප්‍රධානම එක තමයි අරමුණු කරගන්න බැරි නිර්වාණය. ඒක විශ්වාස කරන්න පුළුවන්. තේරුම් ගන්න අමාරුද? විශ්වාස කරන අය ඉන්නවද බැරි අය ඉන්නවද? අරමුණු කරගන්න බැරි දෙයක් වේද අහස වගේම මොකද්ද? නිර්වාණය තමයි අරමුණු කරගන්න බැරි එක. එතකොට ඔය ඇත්ත මහ මෝඩ වැඩක්, ගොන් වැඩක් නේ කරන්නේ. මොකද ගොන් වැඩි? අරමුණු කරගන්න බැරි එකක් අරමුණු කරගන්න හදනවා. අරමුණු කරගන්න බැරි එකක් අරමුණු කරගන්න හදනවා. එතකොට මහා ගොන් වැඩක්. දැන් ඉතින් මේක මෙහෙම කිව්වහම මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මෝඩකමට අය නේද මුක් කරන්න දෙයක් නැහැ නේද අපි පාඩුවේ ඉන්නවා. අරමුණු කරගන්න බෑනේ. එහෙනම් අපි ඉතින් පාඩුවේ ඉන්නවා කරන්න දෙයක් නැහැ. මෙන්න මේ අරමුණු කරගන්න බැරි එක යම් කිසි කෙනෙක් අරමුණු කරගත්තොත් එහෙම නැත්නම් අවබෝධ කරගත්තොත් අන්න යා තමයි ලෝකේ අනන්ත ජීවය. අනන්තය කියන එක කවදාවත් කාටවත් ජයග්‍රහණය කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. දැන් විශ්වය කියන්නේ කවදාවත් දිනන්න පුළුවන් එකක් නෙමෙයි. තේරුණාද? right. විශ්වය දිනන්න බෑ කවදාවත්. ඒ කියන්නේ ඒක දිගපල්ල මනින්න බෑ. එතකොට අනන්තය කියන එක කවදාවත් දිනන්න බෑ. කෙනෙක් දිනුවොත් අන්න යාට තමයි කියන්නේ අනන්ත ජින කියලා. බුදුහාමුදුරන්ට කියන නම මොකද්ද? අනන්ත ජින. ඔය ලේසි පාසු ගැඹුරු වචනයක්ද ඔබ? මිනිස්සු නිකන් වචන හැටියට ඔය මතුර ඉන්නවා. ඕයි පින්නතුනේ තියෙන්නේ රත්තරන් කඳු. මැණික් කඳු ඕවා. ධර්ම කන්දක් තියෙන මේ වචනේ ඇතුලේ. ඔය වචනේ බරයි මහ පෘථුවියට වඩා. ලේසි පාසු වචනයක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ වචන ටික අහගෙන ඉඳලා අර එක පරිබ්‍රාජකෙක් කියලා තියෙන අනන්ත ජින. එහෙනම් ඔබ අනන්ත ජින. මිනිස්සු දැනගෙන ඉඳලා තියෙන ඒ කාලෙත් එයා මම සම්මා සම්බුද්ධ කියලා වචන ටිකක් කතා කළාට පස්සේ අරමුණු උනේත් නැහැ. ඉතින් එයා කියලා ගියා ඔබ අනන්ත ජින. ඉතින් ඔබත් ඒ අනන්ත ජින උත්තමයන් වහන්සේ මේ භවයේදීම අවබෝධ කරගන්න දක්ෂයෙක් වුණොත් ඔබ මහා ප්‍රඥාවන්තයෙක්. ඔබ මහා භාග්‍යවන්තයෙක්. ඒකට නම් ඉතින් සෑහෙන්න ගැඹුරු බුද්ධියක් ඥානයක් මෙහෙවන්න ඕනේ. ඉතින් අපි මේවා කියලා තියෙනවා 1000කට කිව්වහම 10ක් ප්‍රයෝජන කරනා බැවින් 1000ක් මේක ඇහුවාම 10ක් ප්‍රයෝජනෙට ගන්න. ඒ 10 දෙනා වෙනුවෙන් තමයි මේ 1000කට මේක කියන්නේ. දේශන. නැත්නම් මේ අනිත් මේ ඔයාලට තේරෙනවා කියලා විශ්වාසයෙන් නෙමෙයි මම දන්නවා 1000න් 10 දෙනායි මේක තේරුම් ගන්න. ඒක ලොකු දෙයක් නේ නේද? 10කින් 10 දෙනෙක් තේරුම් ගැනීම. ඒක සසර පිරූ පාරමී බල සසර සැරිසරපු විදියට ඒ සසර ධර්මය අහලා පුරුදු විදියට තමයි මේ භවයන් වල මේ කාරණා තේරෙන්නේ යාට. ශේෂයෙන් සසර පුරුදු තියන අය තමයි ඔය ධර්මය අහලා ධර්ම අවබෝධ කරගන්නේ.
සසර පුරුදු නැති අය ධර්මය අහන්නේ වෙනතුනේ. ධර්මය අහන්නේ. ඒගොල්ලන්ට ධර්මය ප්‍රිය නැහැ. ජීවිතේ සැප විඳින්මින් සැප ලෝකේ තියෙනවයි කියලා හිතමින් ඉන්න අයට නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ජීවිතේ දුකයි ජීවිතේ පීඩාවක් කියලා තේරුම් ගත්ත අයට. ඒ පීඩාව මකා ගන්න, ඒ පීඩාව දුරු කර ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ දෙවුරම් මහ විහාරයට ගිහිල්ලත් බණ අහන්නේ. දෙවුරම් විහාරේ වටේට මේ අල්ලලා තියෙන ගල් මොනවද කියලා බලයි. තේරුණා නේද? බුදුහාමුදුරු වාඩි වෙන්නේ මාර සැප පහසු කුටුවක කියලාත් කියයි ඒගොල්ලෝ. බණ අහලා නැහැ. දෙවුරම් මහ විහාරයට ගිහිල්ලත් පුටුව දිහා බලයි. දෙවුරම් මහ විහාරේ බිමට ගල්ලා තියෙන ගල් දිහා බලයි ඒගොල්ලෝ. සසර පුරුදු නැත්තම් ධර්මය. එහෙමයි ඉන්නවනේ ඕන තරම්. නේද? පන්සලට ගිහිල්ලා ඉලා ආම්දුරුගේ බර ටික අහලා නැහැ. ඔව් ආම්දුරු වාඩි වෙලා හිටපු පුටුව, එහෙම නැත්නම් ඇඳලා තිබ්බ සිවුර, කකුලට දාපු සෙරෙප්පු දෙක, ගියපු ආපු වාහනේ ගැන තමයි කතා කරන්නේ. කවුද? සසර පුරුදු නැති අය. හොඳට කාපු අයට, හොඳට බීපු අයට, හොඳට යාන වාහනවල ගියපු අයට ඒගොල්ලෝ කෑ කරන්නේ ඔය එකකින් ආවද පොඩි එකකින් ආවද පොළොවට වටින ගල් අල්ලලා තිබ්බද ටයිල් අල්ලලා තිබ්බද හිමිදි දාලා තිබ්බද ඒක නෙමෙයි යා බලන්නේ යා බලන් දාම සෙරප්පු දෙක කොච්චර වටිනවද ඕව ගැන කතා කරන්නේ පුහු මිනිස්සු පුහු නැද්ද මේ සමාජයේ පුහුයි හරිම පුස් ග්‍රාම්‍ය භාවයකින් යුක්තයි මිනිස්සුගේ ගැනත් එහෙමයි. මිනිස්සු ආපු වාහනේ ගැන කතා කරනවා. මිනිස්සු දාපු මාලේ ගැන, වලල ගැන, ඔරලෝසුව ගැන කතා කරනවා. ඇඳපු ගැන ඇඳලා හිටපු ඇඳුම ගැන කතා කරනවා. මනමාලිගේ වුණත් ಗುಣධර්ම හරි ඥානයක් හරි මුකුත් කතා කරන්නේ නේද? සාරි වටිනාකම තමයි කතා කරන්නේ. ඉතින් පුහු මිනිස්සු. ඒ පුස් බව පිරිලා ඇයි මේ සසර දිගපල්ල තාම නොහැටෙන නිසා තමයි ලෞකිකත්වයට මිනිස්සු අගයක් දීලා තියෙන්නේ. එහෙනම් ලෞකිකත්වයට අගයක් දෙන්නේ නැති අයට තමයි ධර්මයේ තියෙන්නේ. ඉතින් වෙනතුරු යම් හේතුවකින් අපිට ලෞකිකත්වයේ අගේ නැතුව ගියා. මම ඈත ගම්මානයක ඉපදිච්ච කෙනෙක් වුණාට මට අවුරුදු 12 දී ඒ පළාතේ තියෙන පෝසත්ම පන්සලේ මහාන වෙච්ච නිසා ඒ පන්සලේ තියෙනවා ලෝකේ ඉහළ ගණේ පහසුකම් ටික. හොඳ සුපිරි යාන වාහන තියෙනවා. හොඳ ලොකු ටීවී එකකුත් තියෙනවා බලනවා ටීවී බලනකොට. ඒ සමයේම අනිත් ඉතින් පහසුකම් ඔක්කොම ඉතින් හොඳට තියෙනවා. එතකොට ඒ පන්සල මුල් කරගෙන ඉතින් ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දායකයෝ ඉන්නවා. ඉතින් ආශ්‍රය නිසිර කරන. එතකොට පොඩි කාලේදීම අපි භුක්ති විඳිනවා අවබෝධ කරගන්නවා ඉහළ තලය. ඒක තමයි මං හිතන්නේ මට ලැබිච්ච වාග්යය. නැත්තම් අර ග්‍රාමීයව දැඩි දරිද්‍රතාවයකින් එහෙම හිටියනම් මෙයා මේ ලෝකේ දැක්කේ නැත්තම් මං හිතනවා මමත් අර සුළු අගයන් වල රැඳිලා සුළු දේවල් වලට ලොකු අගයක් දෙයි කියලා. එතකොට මේ ලොකු දේවල් වලත් අගයක් නැහැ කියන එක ඒක හේතු ගන්නුණා පරිහරණය තුලින්ම අවබෝධය තුලින්ම ඇතිවෙනවා. ඒ නිසා මේ මිනිස්සුන්ට එහෙම දෙයක්වත් මම හිතන්නේ අත්දැකීම තුලින්ම අත්හරින්න හැකියාව ලැබුණාම මේක හරි ස්ථාවරයි. තේරුණානේ? ඊළඟට මේ යෞවන කාලෙම ඔන්න මහාන වෙනවා. මහාන වුණාට පස්සේ යෞවන කාලේ කියන්නේ පොඩිම කාලේ මහාන වෙනවා. ඊට පස්සේ යෞවන ජීවිතයක සිහිනම වෙනවා අර පොඩි හාමුදුරුවරුන්ට.
ඒගොල්ලන්ට මේ යාන වාහන පදිනේවා අරක මේක සමාජ කලිසම් සූට් ඇඳගෙන ඉන්න එක ගැන ලොකු හීනම වෙනවා. ඉතින් ඒකයි ඔය විශ්වවිද්‍යාලවල මේ ගිහිල්ලා හාමුදුරුවෝ දාලා ආයන්නේ. දැන් අපිට ලැබුණ යෞවන කාලයක අත්දැකීමකෝ. අවුරුදු 4ක මේ විතර 5ක විතර ඔන්න යෞවන කාලයක අත්දැකීමකුත් ලැබුවා. ඊට පස්සේ යා දන්නවා මේ ජීවිතයේ තුල තියෙන මහා දුකක් කියලා දැනගන්නවා. ඒ ජීවිතවල තියෙන දුකක් කියලා යා දැනගන්නවා. ඒ හීන මැවෙන ඒවයි ගිහිල්ලා බලනවා. බැලුවාම ඒවයි කිසිම යථාර්ථයක් නැහැ. කිසිම මේ තෘප්තිමත් භාවයක් නැහැ. ඒවයි තියෙන්නේ අසහනයි කියලා දැනගන්නවා. දැන් ඔය ඇත්තෝ යම් නිලතල තානාන්තර වල ඉහළට ඇවිල්ලා හිටියේ ඉන්නවනේ. ඉහළට ගිහිල්ලා විශ්‍රාම ගිහිල්ලා ඉන්නවනේ. මොනවද ඉතුරු උනේ? මොනවද තිබුණේ? අරක තමයි කියන්නේ මොනවද? කාපු පදේකුත් නැහැ, බෙරේ පළොකුත් නැහැ. බෙරේ පළොකුත් නැහැ කියනවා ඒ තමයි. ඇත්ති දෙයක් නැහැනේ. ඇත්ති දෙයක් නැහැ. එහෙමනම් ඒවා තුල මාන්නයන් තුල ඒවා නිසා අපි යම් වටිනාකම් දීගෙන කල්පනා කළා නම් එහෙම සිත ඒ තැන්වල රැඳුණු නම් එහෙම ඒක නිස්කාරණ යුගයක් කාලයක් කියලා තේරුම් ගන්න ඕනේ. මේ සියල්ල ධර්මයේ දේශකයාට අවබෝධ කරන්න බෑ. මට අඩක් කොටසක් පෙන්වන්න පුළුවන්. බුදු කෙනෙකුට උනත් කොටසයි පෙන්වන්න පුළුවන්. ඇයි? අනිත් ටික තමා විසින් අවබෝධ කරගත යුතුයි. තේරුණානේ? ඕනම අධ්‍යාපන ශාස්ත්‍රයක කොටසයි අවබෝධ කරගන්න පුළුවන්. දැන් මම ඔබට බයිසිකලයක් පදින්න උගන්වනවා. මොකද පුඩ් බයිසිකලයක්? මට කොච්චරද උගන්වන්න පුළුවන්? සීට් එකේ වාඩි වෙන්න උගන්වන්න පුළුවන්. පැඩල් දෙකට කකුල් දෙක තියා ගන්න උගන්වන්න පුළුවන්. ඊට පස්සේ හැන්ඩල් එකයි බ්‍රේක් එකයි උගන්වන්න පුළුවන්. මම පොඩ්ඩක් ඕක තල්ලු කරගෙන අල්ලගෙන යන්න පුළුවන්. කො බලන්න පුඩ් බයිසිකලේ පදින්න පුළුවන් අය අපේ මහත්තයට පුළුවන්ද? පුළුවන්. ඔබට පුළුවන් නේ. පුඩ් බයිසිකල් පදින්න පුළුවන්. අනිත් අයට බෑ. ඒක මෑණි කෙනෙකුත් ඉන්නවා. ඒක ලොකු දෙයක් ඒක. ලොකු අත්දැකීමක්. පුළුවන් නම් පැදලා අතපය කඩාගෙන එන්න. ඒ බැලන්ස් එක හරි අමාරුයි ගන්න. හරිම අමාරුවෙන් අපි සෑහෙන්න වැටිලා තමයි අපි ඉගෙන ගත්තේ පොඩි කාලේ. මටත් පදින්න පුළුවන්. ඉතින් ඒකට සෑහෙන්න ගුටි කාලා තියෙන බැනුම් ගහලා තියෙන අනුන්ගේ බයිසිකල් පැදලා කඩලා. ඒ බැලන්ස් එක කාටවත් උගන්වන්න බෑනේ. දැන් අපිට නම් ඉගැන්නුවේ නේ. අපි බලාගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් පදින විදිය බලන් ඉන්නවා. ඒ බලන් ඉඳලා try කළාම තමයි අපි ඉගෙන ගත්තේ. කවුරුත් ඉගැන්නුවේ නෑ. එහෙමයි. ඉතින් මේක උගන්වන්න බෑනේ කාටවත්. යාම අභ්‍යාස කරලා යා ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ මේ නිර්වාණ ධර්මයේ මේ වචී සංඛාරයෙන් යන්න පුළුවන් දුරක් ඔයත් එක්කන් යනවා. අනිත් ටික නිවි හැනහිල්ලේ තමන්ම තේරුම් ගන්න. නිවි හැනහිල්ලේ තමන්ම තේරුම් ගන්න. මේ ලෝකෙ කැමති නෑ ඔබ නිවන් දකින්නට. සංසාරේ කැමති නෑ ඔබ නිවන් දකින්නට. ඔබ නිවන් දක්වන්න මම සැරෙන් බණ කියනකොට ඔබේ හදවත නැගිටලා කඩු ඊතල අමෝරාගෙන මා දෙසට ඉඳීවි. ඇයි? සංසාරේ ඉඳලා මේ හදවත එන්නේ නිවන් දකින්න නෙමෙයි. සංසාරේ යන්න. මේක යම් ජීව ශක්තියක් කවදකාරී මෙහෙම හැදුනේ. එයා ගැහිලා හැදුනේ ශක්ති ධාරාවක්. ඒ ශක්ති ධාරාව දිගට පවතින භ්‍රමණය වෙන ගුණයට.
නිසා ලෙහෙසියෙන් හදවත් නිවන් දකින්න කැමති නෑ. ඉතින් මහා ප්‍රඥාවක් මහා නුවණක් සංසාරයේ සැරිසරපු මහා ගුණයක් තිබුණොත් තමයි එයා බේරෙන්නේ. මම නම් කියන්නේ ඔබට මේ ආත්ම භාවයේ ඔක්කොම කෙලවර කරලා නිවන් දකින්න නෙමෙයි. සතර අපායටවත් වැටෙන්නේ නැති වෙන විදිහට මනස හදාගන්න. අඩුම තරමේ මේ ආත්මෙන් ඊළඟ ආත්මෙවත් වැටෙන්නේ නැති වෙන්නේ. එහෙම නැත්තම් සසර නියතෝ සම්බෝධි පරායනෝ කියන ගුණයට ඔබ සම්බන්ධ කරන්න තමයි මගේ පරම පවතිරු බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔබ සතර අපායට කිසිසේත්ම නොවැටි සසර ගමනක යනවා කියලා කියන්නේ විශාල දුක් වලින් අත මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. සංයෝජන තුනයි ප්‍රහාණය කරගන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන කැඩුවොත් අනිත් සංයෝජන වලින් අඩු වෙනවා. ඒවයි තියෙන බලයත් අඩු වෙනවා. මේ තුන ප්‍රධාන වශයෙන් කැඩුවොත් එහෙම ඔබ සතර අපායට වැටෙන්නේ. ඉතින් හැමතිස්සෙම ඔබ දිහා බලන්න සක්කාය දිට්ඨිය තියෙනවද බලන්න, විචිකිච්ඡාව තියෙනවද බලන්න, සීලබ්බත පරාමාස තියෙනවද කියලා බලන්න. එච්චරයි. හැබැයි අර පළවෙනි එක තමයි ඉස්සෙල්ලම දුර වෙන්න ඕන. අනිත් දෙක ඉබේම නැති වෙනවා පළවෙනි එක දුර වුණොත්. ගහක් මුලින් කැපුවාම අතු ගෙඩි ඔක්කොම බිමට වැටෙනවා වගේ සක්කාය දිට්ඨිය කැඩුවොත් අනිත් ඒවා කැඩෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔකට කියනවා මොනවද? self image කියනවානේ. එහෙම නැත්නම් තාම මොනවද කියන්නේ? ඊගෝ එක කියලා කියනවා. තාම මොනවද කියන්නේ? ඊගෝයිසම් කියනවා නේද? තව වචන මමංකාරය කියනවා. ඒ කියන්නේ මමයා කියනවා. ආත්ම දෘෂ්ටිය කියනවා. තාම මොනවද කියන්නේ? තව වචන පාවිච්චි කරනවා. මම ආයනේ කියනවා. මම මගේ ආත්මය කියලා කියනවා. මඤ්ඤමානය කියනවා. ඔය මොන වචනෙන් හරි කමන්නේ කොහොම හරි තේරුම් ගන්න. කොච්චර වචන තිබුණාද? ඒ Tamanට දැනෙනවා ඒක. ඔබට මමත්වයේ තියෙනවා ඒක දැනෙනවා. ඒක දැනෙන්නේ පපුවට දැනෙන්නේ. Tamanගේ හදවතට ඒක දැනෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙනවා නම් දැනෙනවා. ඒතර එක ගල් ගෙඩියක් වගේ එකක්. ගල් ගෙඩියක් වගේ එකක් මිසක් ගල් ගෙඩිය එහෙම නෙමෙයි හොඳේ. ගල් ගෙඩිය බරක් දැනෙනවා කියන එක නෙමෙයි කියන්නේ ගල් ගෙඩියක් වගේ කියලා. යම් රිදුම් කන ස්වභාවයක් වේදනා දෙන ස්වභාවයක් පපුව මැද්දේ ගිනි ගන්න ස්වභාවයක් පපුව මැද්දේ තේරුණා නේද? සක්කාය දිට්ඨිස්ක ස්වභාවය තියෙනකොට මේ පුච්චන ස්වභාවයක් තියෙනවා. ලෝකේ තියෙන දේවල් ඇවිල්ලා හදවතට වදිනවා. හොයා ගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය තියෙනවා. බණ පොතේ කොහොක්වත් නැහැ. මම ලැබපු අත්දැකීමක මේ තියෙන ස්වરૂපයක් මම මේ කියන්නේ මේ තමන්ගේ ශරීරේ පොළොවට බරයි කියලා දැනෙන සක්කාය දිට්ඨිය තියෙන කෙනාගේ. පුටුවේ වාඩි වුණා මේ මගේ ශරීරේ හාල් මුට්ටක් තිබ්බා වගේ පුටු උඩින් තියලා තියෙන්නේ. එහෙම දැනනවද නැද්ද? දැනනවනේ. හරි. ඒක තමයි සක්කාය දිට්ඨික ස්වභාවයේ එක ගුණයක්. මං හිතේ එහෙම නේද කාටවත් මේ විදියටම වෙන්නේ නැතිනේ නෑ. ඔය தත්ති පරිවර්තනය වුණොත් සංයෝජන බිඳලා ඉස්සරහට ගියොත් එයාට තේරෙනවා පුටු උඩින් හාල් මුට්ටක් තිබ්බා වගේ බරක් මේකේ නෑ කියලා තේරෙනවා. එහෙම බරක් නැහැ කියලා තේරෙනවා. එයාට. ඒකට කෙනෙක් හිතන්න පුළුවන් ශරීර බර දෙකම එකයිනේ. එයාට එක විදිහකට තේරෙන්නේ, මෙයාට එක විදිහට තේරෙන්නේ මොකද්ද? ප්‍රශ්නයක්. දැන් මම කියනවා ඉස්සරහා කාර් දෙකක් තියෙනවා.
ඒ කාර් දෙකේ දෙන්නෙක් හේතු වෙලා ඉන්නවා. මං ඈත ඉඳන් බලලා කියනවා එක්කෙනෙකුට ඒ කාර් එක ගැන දැඩි වේදනාවක් තියෙනවා. දැඩි වගකීමක් තියෙනවා. අනිත් එක්කෙනාට දැඩි වේදනාවක් නැහැ. එයාට දැඩි වගකීමක් නැහැ කියලා. ඉතින් මොකද කියලා බලනවා. එක්කෙනෙක් කාර් එකේ අයිතිකාරයමයි හේතු වෙලා ඉන්නේ. අනිත් එක්කෙනා ඩ්‍රයිවර්. එහෙම නැත්තම් කුලී රදේ වෙන කෙනෙක්ගේ වාහනය කෙලවන එක්කෙනෙක්. දැන් තමාගේ කාර් එකේම තමයි අයිතියක් තියෙන වගකීමක් ලොකු වගකීමක් තියෙනවා. මේ ආම නෑ මගේ ජොබ් එක ඩ්‍රයිවිං මම මිනිහා අරන් ආවා මිනිහා ආයෙ ගිනින් දැම්ම කාර් එක පාක් කරලා මං ගෙදර ගියා පඩියක් තරම්. ඉතින් දෙකම කාරණේ දෙකම එක විදියට දැනෙන්න බෑ දෙන්නට. නෑනේ අල්ලපු විදිය වෙනස්. දැන් මගේ එක ඉන්න මිනිස්සු ටිකක් වෙන්නලා මං අහනවා ඔබේ ගෙදර දැනෙන සේම මොවුන්ටත් මේකේ දැනෙනවා ඇතිද? එතකොට ඔබ අහන්න ඕන මම ඉස්සල්ලා හඳුනගෙන දැනගන්න ඕන මේ ඉන්නේ ගේ අයිතිකාරයෝමද එහෙම නැත්නම් කුලීකාරයෝද කියලා. මොකෝ මේ නල්ලේ ගහගෙන ඉන්නවා මම කුලීකාරයෙක් කියලා. ඊට පස්සේ අපි දැනගන්නවා ඒ ගෙදර බලන කුලීකාරය. එහෙමනම් අපිට අපේ ගේ දැනනවා වගේම මෙයාට මේ කෙනෙක් දැනෙන්නේ නැහැ. මෙයා ඕන වෙලාවක ඉන්නේ මාස 5න් 6න් යන්න තමයි මේ ඉන්නේ. දැන් තේරෙනවද නේද? තව කියන්න ඕන. මේක ආත්මය තුලින්ම මේකේ ඒ මනෝමය උපාදාන බර අයින් කරලා දැම්මට පස්සේ ඕක තමයි මේ ලොකු වදන් වලින් තේරුම් ගන්න බැරි නම් සරල સિદ્ધාන්තයක් මම හොයාගත්තා. කොයක බන පොතේ නෑනේ ශාරීරික බර තියෙනවා ඔයගලන්ට තේරෙන්නේ නෑ. මම ඉතින් ශරීරයේ එක මුල් කරගෙන ওই විදිහට කියන නැත්තම් ඔය කියන්නේ අනේ ස්වාමීනි හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වාගේ. ඒ ශරීරයේ සෑහලුවනේ. ඒකත් ඒ સિદ્ધාන්තයක් තමයි. මේ ශරීරයේ තිබුණු බරක් බිමින් තිබ්බ. දැන් මහාතය බොහොම ශරීරේ බර අය ධර්මයේ දැක්ක අය ඉන්නවා. අවබෝධ කරගත්ත අය ඉන්නවා. ඒ අය කියනවා අනේ හාමුදුරනේ මේ දැන් ශරීරේ පොඩ්ඩක්වත් බර නැහැ කියලා. ශරීරේ පොඩ්ඩක්වත් බර නැහැ. දැකපු දවස් දෙක තුනේ නිකන් උඩින් යනවා වගේ තේරෙනවා. ඊට පස්සේ උනත් ඒ සැහැල්ලුව දිගටම ඒ විදියට ක්‍රමානුකූලව අර විශේෂයක් විදියට පේන්නේ නැහැ. ඒ පෙනීම ස්වභාවයක් වෙනවා. ඊට පස්සේ ඒ සැහැල්ලුව තියෙනවා. අපිට අර වාහනයක් වුණත් ඉතින් ගෙනාපු දවසේ මහා ලොකුවට අමුතු විදියට ලොකුවට පේනවනේ ඒක. ඊට පස්සේ ඒක සාමාන්‍යකරණය වෙනවනේ නේද? ආන්නේ වගේ තමයි ධර්ම අවබෝධය ලැබීච්ච දවස් විශේෂකරණයක් වෙනවා වෙලා ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒත් ඉතින් ධර්මයේ තියෙනවා. වාහනේ තියෙනවා. ඒ වගේ තමයි. ඉතින් ඕක තියෙනවද කියලා බලලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔයත්තන්ට සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා. සක්කාය දිට්ඨිය තියෙන ඕන කෙනෙකුටම හාල් මුට්ටක් තිබ්බා වගේ හරි බරයි. දැන් මම මේ පොළොවට බර දීලා ඉන්නේ කියලා පේනවා. මේ පුටුවට බර දීලා ඉන්නේ කියලා දැනනවා සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය නැති කෙනාට එහෙම දැනෙන්නේ නැහැ. පොළොවට බර දීලා ඉන්නවයි කියලා දැනෙන්නේ නැහැ. පුටුවට බරක් දීලා ඉන්නවයි කියලා දැනෙන්නේ නැහැ. දැන් මාත් කිලෝ 95ක් විතර බරයි. එහෙම දැම්මයි කියලා ශාරීරික බරක් තිබ්බට මට මෙලෝ බරක් දැනෙන්නේ නැහැ. මානසිකව ඇඟට මොකක්වත් දැනෙන්නේ නැහැ. බරක් දැනෙන්නේ නැහැ. මහ පොළොවට මම බරක් දාලා ඉන්නවයි කියලා බරක් දීලා ඉන්නවයි කියලා දැනෙන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? ඒකට ඕන හේතුත් කියන්න පුළුවන්. එහෙම හේතු කියන්න උවමනාවක් නැහැ.
දැන් මේක අපි එකත් කියලා දාමුකෝ. එහෙනම් නැත්තව නවන කොවිවයි කියලා කියයිනේ. පින්නතුනේ මේ ඇවිදින මේ ශරීරත් ලෝක. තේරුණා නේද? ඇවිදින ශරීර වලටත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේක ලෝක. මේ ලෝක ග්‍රහ ලෝක වගේ තමයි. ඕව වෙන වෙන ලෝක ඇවිදිනවා. ඉතින් ඒකනේ ඇවිදින්නේ භ්‍රමණීය වෙන්නේ එක එක තැන් වලට. මේ මහ පොළොවෙහිම කැඩිලා හැදිච්ච එක ලෝකයක් ඇවිදිනවා හැමතැනම. උඩින් යනවා, බිමින් යනවා, වාහනවල යනවා, කකුල් දෙකෙන් ඇවිදිනවා. මේ මහ පොළොවෙන් කැඩලා දැන් ඔය අපේ චන්ද්‍රයා හැදුනා කියන්නෙත් එහෙමනේ නේද? පෘථුවියෙම කැඩිලා ලොකු කෑල්ලක් ඉතුරු වුණා. ඒ කෑල්ල භ්‍රමණය වෙන ආකර්ෂණේ ඊට පස්සේ පොඩි පොඩි කෑලි ටිකත් ඔය හඳට ආකර්ෂණය වෙලා චන්ද්‍රයා හැදුනා කියලා කියනවා. මම දන්නේ නැහැ, මම දැක්කේ නෑ. එහෙම කියනවා. ඒ වගේ අපිත් මේ මහ පොළොවෙන් එක ලෝකයක්. ඒක එහෙම නෙමෙයිද? මහ පොළොවේ තියෙන සාරය ටික අරගෙන, ශක්තියින් ටික අරගෙන අපි ලෝකයක් හැටියට අපි සියලු මිනිස්සු වෙන වෙනම ලෝක හැටියට මේ පිට ලෝක වලටත් යනවා. ආයි මේ ලෝකෙත් එනවා. ඉතින් මෙයා වෙනම ලෝකයක් නේ. වෙනම ලෝකයක්. තමන් වෙනම ලෝකයක්, වෙනම ග්‍රහ ලෝකයක්. මිනිසුන්ට සමහරලාට කියනවා ඒ ග්‍රහයක් කියලා කියනවා. ඒ වගේ ඉතින් මේ වෙනම ග්‍රහයක්. හැමෝම ග්‍රහයක් තනතනේ. ඉතින් මේ ග්‍රහය වෙනම බවට පත් වෙලා ඉන්නේ අත වශයෙන්ම මානසිකව, මනෝමය වශයෙන්. හුලගෙන් හුස්ම ගත්තට හුලඟට අයිතිය නොදී, හිරුගෙන් ජීවත් වුණාට හිරුට අයිතිය නොදී, මහ පොළොවෙන් ජීවත් වුණාට මහ පොළොවට අයිතිය නොදී, ජලයෙන් ජීවත් වුණාට ජලයට මේකේ සත පහක අයිතියක් නොතකා මගේ ආත්මය කියන පසුබිම තුල වාසය කරන්න ඕනෝයිද? එවනම් මහ පොළොවේ වෙන් කරගෙන මනෝමය වශයෙන් ජීවත් වෙනවා. හැබැයි මෙයා අවබෝධය කියලා කියන්නේ සැබෑ අයිතිය තියෙන තැන් වලට දෙනවා. සැබෑ අයිතිය තියෙන තැන් වලට දෙනවා. හිරුගේ උණුසුම ඒට අයිති බවත් 100% බාරගන්නේ. ජලයේ අයිතිය ජලයට අයිති බවත් මේ ශරීරයෙන් 100% බාරගන්නේ. මහ පොළොවේ අයිතිය 100% මහ පොළොවට අයිති බව. සුළඟේ අයිතිය 100% ඒ සුළඟට අයිති බව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ට අයිති බව. ඒ අයිතිය එලෙස ලබා දෙන්නේ මේ සක්කාය දිට්ඨිය බිඳපු කෙනෙක් පමණයි. අනික කිසි කෙනෙක් ඒ අයිතිය බාර දෙන්නේ නැහැ. පුජ්‍යලයන්ගේ අයිතිය ඉඩම් ගන්න නෙමෙයි. දීපියව සතර මහා භූතයන්ගේ අයිතිය. බාර දීපියව සතර මහා භූතයන්ගේ අයිතිය. අම්මා තාත්තගේ දේවල් අල්ලගත් එක කෙසේ වෙතත් ඉස්සැල්ලා සතර මහා භූතයන්ගේ අයිතිය දීපිය. දීලා දෙන්නේ. සතර මහා භූතයන්ගේ අයිතිය දීලා දෙන්නේ. දැන් කියයි දන්නේ හාමුදුරුවනේ මේ ටිකක් වචන ටිකක් සැර වැඩි. හාමුදුරුවනේ දීපියව් කියන්නේ නැතුව නිකන් සතර මහා භූතයන්ගේ අයිතිය දෙන්න කියලා වගේ කියන්න බැරිද? නේද? නිකන් දීපියා කිව්වහම නිකන් හරි නෑනේ අපිට. නේද? excuse me කරුණාකර සතර භූතයන්ගේ අයිතිය දෙන්න කියලා කියන්න බැරිද?
ඔය එහෙම කියන්නත් පුළුවන් දෙනවනම් කට්ටිය. දෙන්නේ නැහැ. ඒකත් දෙන්නේ නිකන් මගේ දෙයක් දෙනවා වගේ. හරියට අර ණය අරගෙන කාලයක් ගියාම මේ මිනිස්සයා නිකන් ණය ටික ආයි දෙන්නේ නිකන් එයා සල්ලි දෙනවා වගේනේ. ඔය ණයක් දෙනවා වගේ නෙමෙයි දෙන්නේ. අත්දැකීම් තියෙනවා නම් තේරෙනවා ඇති. එයා දෙනවා වගේ දෙන්නේ. ඔන්න සල්ලි ටික කියලා. ඉතින් මේකත් එහෙමයි. දැන් මේක මේ අතහරින්නේ අනුන්ගේ දෙයක් අතහරිනවා වගේ නෙමෙයි අපි. නේ අපේ දේපලක් අපි අතාරිනවා. ඉතින් මාරය බලාගෙන ඉන්න මොන දෙයක් මේ තමුන්නාන්සනේ අතාරින්නේ තමුන්නාන්සගේ දෙයක් අතාරිනවා වගේනේ. මහ පොළවේ දෙයි අපි මහ පොළොවට දෙන්නේ. අලුතෙන් අතාරින්න දෙයක් නෑ. අපි ගත්ත ණය දෙනවා විතරයි. අපේ දෙයක් අපි දෙනව නෙමෙයි. ඒ නිසා අතහරින්න දෙයක් කියන වචනයක් පාවිච්චි කරන්න බෑ මෙතන. ගත්ත ණය දෙන්න. එච්චරයි. අත්හරින්න කියන වචනයක් භාවිතා කරන්න ඕනේ නෑ. තණ්හාව අත්හරින්න, රූපය අත්හරින්න, උපාදානය අත්හරින්න කියලා වචන පාවිච්චි කළොත් එහෙම එකක් පාවිච්චි කරන්න ඕනේ නෑ සදාචාරමය වශයෙන්. කියන්න පුළුවන් හොඳම වචනේ තමයි ගත්ත ණය දෙන්න. හදවත් යොමාගෙන සිටියනම් ඔබට දැන් අවබෝධ වෙනවා ඇති.
හොඳයි සාදු. වචනෙන් එහා ඇති ලෝකයකින් අවබෝධය පටන් ගන්නවා. ඒක තමයි ලෝකෝත්තර අවබෝධ මාර්ගය. වචන සීමාවෙන් අවබෝධ කරගන්න මාර්ගයේ සීමාව තුළදී ඉන්නේ ලෞකිකත්වයේ තුළ. ලෞකිකත්වයේ ඉක්මවා යන කෙනෙක් වචන වලින් ඔබෙහි ඇති මාර්ගයේහි තතු දැන ගන්නවා. ඒ නිහඬ භාවනාව ඒ silence meditation කියන ඒ නිහඬ භාවනාව තමයි අපිට ලෝකෝත්තරත්වය කියා දෙන භාවනාව. ඒක බුද්ධ භාෂිතයේ සඳහන් වෙන්නේ සංවර කිරීම කියන වචනය. ඉන්ද්‍රිය සංවරය පුරුදු කිරීම. ඒකට බය වෙන්න එපා. silence meditation කිව්වම අපි තේරුම් කරගන්න ඕන මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. දැන් බලන්න කරන්නේ කරවන්නේ නැතුව උත්සාහයක් වීරියක් නැතුව කාන්දෝ අපූර්වත්වයකින් මනස නිහඬියාවටපත් වෙලා. අන්න එහෙමනම් අන්න ඒකට තමයි කියන්නේ විශේෂ අවබෝධයේ සිදුවෙන මානසික දාමය. දැන් ওই தত্ত্বය අපිට මනසත් එක්ක පොර බදලා දැඩි වෙලා කරගන්න පුළුවන්ද? කරගන්න බෑ. එහෙමනම් ලෝකයේ පිළිබඳව සංස්කාර පිළිබඳව මේ විඥානයේ සිතෙහි ස්වභාවය පංච උපාදානස්කන්ධය තුල තියෙන ස්වභාවය තේරුම් අරගෙන අර උඩුගම්බලා යන පටිසෝතගාමී ප්‍රතිපදාවට යොමු වෙනකොට මේ සියල්ලක්ම නිවිලා යනවා. සංවර වෙලා යනවා. ඒ සංවර වෙන්න ලෞකික ගති අඩු වෙනවා, ලෝකෝත්තර ගති වැඩි වෙනවා. ඒ වචන දෙකක් පාවිච්චි කරා. ඒක තමයි සංස්කාර ලෝකයේ හැටි. ලෞකික ගති ආයි ලෝකෝත්තර ගති කියලා වචනයකුත් පාවිච්චි කරා. නමුත් ඒ ලෝකෝත්තර ගති කියන වචනය කැපෙන්න ඕන, කැඩෙන්න ඕන. නැත්නම් ඉතින් භාවිතා කරන්න විදියක් නැහැ නේද ලෝකෝත්තරත්වය. ඒ නිසා අන්න ඒ වගේ වචන තැන්වලදී ඒක හලලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ ලෝකෝත්තර කියන වචනයෙන් අර ගති කියන එක කැපෙන්න ඕන. ලෞකික ගති අඩු වෙලා ලෝකෝත්තර ගති වැඩි වෙනවා. කිසිම කෙනෙක් නොවි ඉන්න ඒ දහම පුරුදු කරන්න එයාගේ තියෙන කුසලයේ වැඩි දියුණු වෙනවා. මොන කුසල්ද? ලෝකෝත්තර කුසල්. දැන් ලෞකික වශයෙන් නම් කුසලයක් වඩා ගන්න අපි මොකද කරන්න ඕනේ? යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට
දානයක පරිත්‍යාගයක ප්‍රතිඵලයක් හැටියට තමයි ලෞකික ඔය කුසලයක් නේද පිනක් හටගන්නේ. නමුත් මේ ලෝකෝත්තර කුසල් පිට ගන්න. ඇලෙන්නේ ගැටෙන්නේ නැති නිසා. ඇලීම් ගැටීම් නැති නිසා ලෝකෝත්තර කුසල් කියලා එතෙන්ට කියනවා. පින් පව් නසපු නිසා ලෝකෝත්තර කුසල් කියනවා. එතකොට මේකෙන් අදහස් වෙලා කෙනෙක් කවුරු හරි ගත්තොත් පින් කරන්න ඕනත් නැහැ එහෙනම් පව් කරන්න ඕනත් නැහැ කියලා. ඒක වැරදි. මෙතන තියෙන්නේ ඊට එහා ගියපු ගැඹුරු දර්ශනයක්. මේ හැම දෙයක්ම මිනිස්සු ලෝකෝත්තර දේවල් බලා ලෞකිකත්වයට ගලපා ගන්න ගිහිල්ලා තමයි මේ ඔය මේ නොයෙකුත් වලිගේ පා ගන්නවා කියලා වචනයක් පාවිච්චි කරන්නේ. වලිගේ පාග ගන්න යන්නේ එතකොට. එසා වලිගේ පාග ගන්න නැතුව ධහම තේරුම් ගැනීම ප්‍රඥාවන්තයන්ගේ යුතුයකම සහ වගකීම. ඉතින් තම තමන්ගේ හදවත් වලින් දිට්ඨිය ගලවා දමන්න ලොකු උත්සාහයක් තියෙන්න ඕන. ධර්මයේම හැර ජීවිතේ සැනසෙල්ලක් වෙන නැහැ කියන වීරිය අදිෂ්ඨානයේ පෙරදැඩි වෙන්න ඕන. එහෙම අදිෂ්ඨානයක් ඔබේ හදවත තුල පෙරදැඩි වෙලා තියෙනවද? එහෙම නැත්තම් තිබුණද? අන්න එවැනි කෙනෙක්ම තමයි ධර්මය අවබෝධ කරන්නේ. එහෙම නැතුව ඉතින් භෞතික වගකීමක් අගයක් දීලා තිබුණොත් එයාට ඒ අගය සංසිඳෙන තුරු එයා ඒ මට්ටමින් දියුණු වෙවි යයි. මේකත් හරියට රටක් අතහැරලා රටක වීසා ගන්නවා වගේ වැඩක් තමයි. ඒ වීසා නම් ආයි මාරු කරගන්න හරි බැරියයි. ඩුවෙල් වීසා හරි දාන්න බැරියයි. මේක එහෙම නෙමෙයි. ඊට වඩා තද තීරණයක්. මිනිස්සෙක් මැරෙන්න ගන්න තීරණයක් වගේ කියලා කිව්වොත් හරි. ජීවිතේ ඔබ මැරෙන්නම තීරණයක් අරගෙන තියනවද කියලා බලන්න. ඒ තීරණය මොනතරම් සංකීර්ණ හා බරපතල කාරණයක් බවට පත් වෙනවද? ඒක සමහරලාට මෝහයෙන් වෛරයෙන් දෙයක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ජීවිතයේ අත්හැර දෑමක් හැටියට සලකන්න පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන් මරණයකදී සිදුවෙන අත්හැරීම හා සමාන අත්හැරීමක් ඔබට දරන්න පුළුවන්ද කියන කාරණයක් මේ අවබෝධය තුළදී ඔබට අත්දකින්න ලැබෙනවා. මරණයේදී ඔබට යම් මානසික අත්හැරීමේ වේදනාවක් දැනෙනවද? ඒ වේදනාව මේ මොහොතේදී ඔබට දැනෙනවා. මේ මොහොතේදී කියන එකෙන් අදහස් කරේ ධර්මයේ දකින්න මොහොතේදී, චේන්ජ් වෙන මොහොතේදී. එවැනි අත්හැරීමේ වේදනාවක්, එවැනි අත්හැරීමේ දුකක් Tamanට දැනුණාම Tamanට ඒකට මුහුණ දෙන්න පුළුවන්කම තියනවාද? පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හැමදාම මතක් කරනවා දහම්සොඬ රජ කෙනෙක් හැරෙන්නට වෙන කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියලා. ඒ කියන්නේ Tamanොත් දහම්සොඬ රජ කෙනෙක් වෙන්නම ඕන.
තමන්ටත් තියෙන්නේ රාජධානියක්නේ. තමන්ගේ දේවල් ටික තමන්ට රාජධානිය. රාජධානිය අත්හරින්න ඕන. අත්හැරලා යනකොට සේවක වෙනවා පස්සෙන්. මුන් ටික මග ඇරලා දාලා ඉන්න ඕන. දැන් අම්මා තාත්තා කෙනෙක් නිවන් දකින්න මාර්ගය යනකොට දරුවෝ ටික එනවා පස්සෙන්. තොපි ටික වැඩක් නැහැ කියලා අදහසින් එයා කටයුතු කරනවා. දරුවෙක් නිවන් දකින්න යනකොට අම්මා තාත්තා එනවා පස්සෙන්. අම්මා තාත්තට කියන්න ඕන පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට මව්පිය දරුවෝ මේ ඉන්නවයි කියලා හිතන එක මේ බාල මතයක්. මේක තේරුමක් නැහැ. මට ධර්මයේ විතරයි තේරුම් ගන්න තියෙන්නේ කියලා කල්පනා කරන්න ඕන. මෙන්න මේ වගේ ගැඹුරු ආරද්ධ වීරයක් තිබුණොත් සතර සම්‍යක් ප්‍රදානයක් තිබුණොත් එතෙන්දී මේ සත්‍ය අවබෝධ කරනවා. ඉතින් මේක හරි ගම්බීර පළල් දෙයක් වචන වලින් කතා කරාට ඒක අන්තයකට දාලා තේරුම් ගන්න උත්සාහ කරොත් නම් බෑ. මොකද මේක අර්ථ වලට ගොඩනගන්න ගියොත් අකුරු වලට ගොඩනගන්න ගියොත් වෙනතුනේ ධර්මයේ වෙනසෙනවා. තේරුණාද? බුද්ධ කාලයේදී මේක අකුරට ගොඩ නැගුවෙම නෑනේ. අකුරු තිබුණ නැද්ද? තිබුණා. වල ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා කියලා මොනවද කරේ එහෙනම්? කල්ලෑලි වල ලියන එක, පන් හිඳෙල් මේවා ලියන එක, මේ පුස්කොළ පොත්වල ලියන ඒවා තිබුණා. ඒ වෙනම පොත් කර්මාන්ත හැටියට තිබුණා. ඒක කරේ. නමුත් ඒක කරේම නෑ. හැබැයි පසු කාලීනව ඒක ලිව්වා. ලියපු එක මං කියන්නේ නරකයි කියලා හොඳයි. හැබැයි හොඳයි වුණාට ඉතින් ඇති හොඳකුත් නෑ. ඉතින් අවබෝධය නැත්තම් හොඳයි ලියලා තියපු එක නැත්තම් ඒක මේ මෙකිලා යන්න පුළුවන් නේ. නමුත් මේකේ වැදගත්ම කොටස තමයි මේ අවබෝධය. ඒ අවබෝධය නැතුව පොත් ටිකක් පරම්පරාවෙන් පරම්පරාවට කබඩේකින් කබඩේකට මාරු කරගෙන ගියන්න වැඩක් නැහැ නේ. දැන් මට මතකයි මම ඉස්සර රජමහා විහාරගෙන මහාන වෙලා හිටියේ. ඒ රජමහා විහාරේ නායක හඳුරගෙන ලොකු පොත් ටිකක් තියෙනවා වටිනවා. කබඩවල දාලා යතුරු දාලා දොර වහලා තියෙන්නේ. කවදාවත් මෙලෝ සංසාරේ කෙනෙකුට දෙන්නේ නැහැ පොතක්. දැන් නායක හඳුරු නැති වුණා. නැති වුණාට පස්සේ දෙවෙනි හාමුදුරුවොත් ඉතින් ගත්තා නායකකම. ඊට පස්සේ පොත් ටික බිහිදාලා ආයෙ කරලා ආයෙ නායක හාමුදුරුවෝගේ පොත් ටික කියලා ආයෙ ලොක් කරලා තිබ්බා. එහෙම තියලා කරලා ඒ හාමුදුරුවෝ අවුරුදු 2-3යි මේ නායකත්වයේ හිටියේ හෘදාබාධයකින් නැති වුණා. ඊට පස්සේ පොඩි මේ කොල්ලෙක් අපි ඉන්න කාලෙදී මේ චුට්ටන් කොළු ගැටියෙක් ආවා මේ කලිසමත් නැතුව දුවන පොඩි කොළු ගැටියෙක්. ඒ කොළු ගැටිය තමයි දැන් වැඩි වයසකුත් නෑ අවුරුදු 20 ගානයි මහා නායක වුණා ඒකේ. තේරුණාද? දැන් මේ මහා නායකත් මොකද කරන්නේ? අර පොත් ටික ඒ විදිහටම බීදාලා කබඩ් එකේ ලොක් කරලා දාලා දිනනවා දෙන්නේ ආගමත් මේක අපේ මහා නායක හඳුරන්නේ පොත් ටික අල්ලන්නවත් දෙන්න බෑ කාටවත්. ඉතින් කුල්ලෝ තමයි කියවන්නේ ගුල්ලෝ. අර ඉන්න කට්ටිය ඒගොල්ලෝ තමයි කාව කියවනවා ඇති. ඉඳලා හිටලා. ඉතින් එහෙම බුද්ධ ආගමක් එහෙම විෂයක් එහෙම ධාරාවක් ඉතින් මොකටදනේ? එහෙම එකක් වැඩක් නැහැ නේ. ඒකේ තියෙනවා වෙද පොත් තියෙනවා. ආම්දුරන්ගේ විශේෂ වෛද්‍ය ශාස්ත්‍රීය ක්‍රම වේද තියෙනවා ආම්දුර ළඟ. නයිකුත් දේවල්. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ලෝකෙට යන්න එපා. ධර්ම පොත් තියෙනවා. විශේෂ පරණ පුස්කොළ පොත් තියෙනවා. එකක්වත් කියවන්නවත් බලන්නවත් අධ්‍යයනය කරන්නවත් නැතුව මොකටද තියන් ඉඳලා. මිනිස්සුන්ට එක්ක දෙන්න ඕන කොපි කරගන්න හරි දෙන්න ඕන මේවා කියවන්න කියලා. කොපි කරලා හරි දෙන්න ඕන. කැමති කෙනෙකුට. ඉතින් ඒ වගේ මේ පොත්පත් වලින් මෙහෙම ආවයි කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. අනිත් එක ඒවයි නිර්වචන එහෙම ගොඩනගන්න බෑනේ. පෙන්නතුනේ එහෙම මේ අකුරු වලින් නිවන ලියන්න බෑ. අකුරු වලින් නිවන කියන්න බෑ. මොකද අකුරු සංස්කාරකයි. ඊට පස්සේ අකුරු වලට මහා ලොකු සත්‍යයක් නැහැනේ. අකුරු වලට තියෙන්නේ පුජ්‍යල ආකල්ප ටිකක් එබ්බවීමක්. තේරුණාද? පුජ්‍යල ආකල්පය දැන් ඔය අපි අහන හින්දි සින්දු. ඔයගොල්ලෝ ආකල්පේ රසය විඳිනවද? ආකල්පයේ රසය විඳිනවා නම් විඳින්නේ අර වීඩියෝ එක දිහා බලලා වීඩියෝ එකේ වෙච්ච සිද්ධියේ. හින්දි වචන දන්නේ නැත්තම් වචනේ මොකද්ද කියලා දන්නේ නැහැ.
මේ ඔය පොඩි ළමයි පවා නොගැලපෙන සින්දු කියන්නේත් ඒකයි. අර්ථය දන්නවද කියලා හැමෝම දන්නේ නැහැ කියනවා. බලන්න ඉතින් පොඩි ළමයෙකුට කියන්න සුසු නැති ගීතයක්. නම් පොඩි ළමයා කියනවා අම්මා තාත්තලාවා කියවනවා. ඒ වගේ තමයි. අර්ථ දන්නේ නැති වුණාම එහෙම තියෙනවනේ. ඒ වගේ. ඉතින් ඒ වගේ මේ ලෝකේ තියෙන දෙයට සැබෑ අර්ථයක් නැහැ. එසා ඒ ඔක්කොම මේ මොලේ ක්‍රියාකාරීත්වයක් හැටියට තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හදවත් දහමට යොමු කරලා නිවන් දකින්න ඕනේ. ඒ නිසා නිවන මේ තර්කවාද විවාද වලින් ප්‍රශ්න උත්තර වලින් නම් කවදාවත් හොයන්න බෑ. ඒ කවදාකවත් වෙන්නේත් නැහැ. ඒ නිසා තමන්ගේ හදවත් තමන්ගේ මනස දහමට යොදවා නිර්වාණ අවබෝධය හැමදෙනාම කරගනිත්වා අපමාදේන සම්පාදේත කියලා අපි හැමදාම ඒ බුදු වදන සිහිපත් කරනවා. මේ දක්වා සම්බුද්ධ ශාසනය අවිච්ඡින්නව ධර්ම අවබෝධයෙන් රැකගත් ඒ උත්තමයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු.